අදත් ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ තොරතුරු හා sannivedana තාක්ෂණ පාඩම් මාලාවේ දෙවෙනි පාඩමේ දෙවෙනි කොටසත් එක්කයි. ඉතින් මේ පාඩමේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පරිගණක පද්ධතියක ක්‍රියාකාරීත්වය සහ එහි සැකැස්ම ගැන. ඉතින් මෙන්න මේ යටතේ අද අපි කතා කරනවා මධ්‍ය සැකසුම් මේකකය සහ පරිගණක මතක ගැන. ඔයගොල්ලන්ට මතක ඇති කලින් පාඩමේදී අපි කතා කරා මේ පරිගණක පද්ධතියේ ආදාන සහ ප්‍රතිදාන උපක්‍රම ගැන. ඒ වගේම අපි පරිගණක කෙවෙනි ගැනත් කතා කරා. ඉතින් කවුරු හරි මේ පාඩම බැලුවේ නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් පල්ලෙහා තියෙන link එකෙන් ගිහිල්ලා මේ පාඩම බලන්න. පරිගණක පද්ධතියේ ක්‍රියාවලිය සහ එහි සැකැස්ම ගැන අපි කතා කරනකොට මෙන්න මේ විදිහට අපිට කතා කරන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් පරිගණක පද්ධතියක කොටස් තුනක් අපිට බලා ගන්න පුළුවන්. ඒ තමයි ආදාන. එහෙම නැත්නම් input කියලා කියනවා. දෙවෙනි එක තමයි processing. එහෙම නැත්නම් අපි කියනවා දත්ත සකස් කිරීම හා සුරකීම කියලා. ඒ වගේම තුන්වෙනි එක තමයි තොරතුරු ප්‍රතිදානය. අපි output කියලා කියනවා. ඉතින් මෙන්න මේ කොටස් තුන එකතු වෙලා තමයි පරිගණක පද්ධතියක් සකස් වෙලා තියෙන්නේ. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති රූප සටහනක් දාලා තියෙනවා මේ පරිගණකයක ක්‍රියාවලිය කොහොමද සිද්ධ වෙන්නේ කියලා. දැන් ඔයගොල්ලන්ට පේනවා මේකේ ආදාන උපාංග කියලා තියෙනවා. ඉතින් ආදාන උපාංග කියලා කියන්නේ input devices වලට. input devices ගණයට අයිති වෙන දේවල් ගැන අපි ගිය පාඩමේදී කතා කරා. ඉතින් මෙන්න මේ input devices තියෙනවා. ඊට පස්සේ අපිට පේනවා නිල් පාටට රූප සටහනේ තියෙනවා ද්විතීයික මතකය. අපි කියනවා secondary memory කියලා. ඒ වගේම ඊළඟට තියෙනවා කොළ පාටින් ප්‍රාථමික මතකය. අපි කියනවා primary memory. ඉතින් මේ primary memory එක ප්‍රධාන වශයෙන් අපි RAM එක තමයි හඳුන්වන්නේ primary memory. එහෙම නැත්නම් ප්‍රධාන මතකයේ විදිහට. ඊට පස්සේ ඊට පහළින් ඔයාලට බලා ගන්න පුළුවන්කමක් තියෙනවා මධ්‍ය සැකසුම් මේකකේ. ඉතින් මේ මධ්‍ය සැකසුම් මේකකයත් කොටස් තුනකින් තමයි ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ. මේකේ තියෙනවා registers. අපි සිංහලෙන් කියනවා register කියලා. ඒ වගේම ALU unit එක. අපි කියනවා arithmetic and logical unit කියලා. සිංහලෙන් අපි කියනවා නම් ගණිතමය සහ තර්ක ඒකකය කියලා තමයි අපි හඳුන්වන්නේ. ඒ වගේම මේ මධ්‍ය සැකසුම් මේකකේ තව ඉතා වැදගත් අංගයක් තියෙනවා. ඒ තමයි පාලන ඒකකය. අපි කියනවා Central Processing Unit. එහෙම නැත්නම් CPU කියලා. ඊට අමතරව ඔයගොල්ලන්ට පේනවා ප්‍රතිදාන උපක්‍රම. එහෙම නැත්නම් අපි output devices කියලා තියෙනවා. ඉතින් මෙන්න මේ කොටස් ටික එකතු වෙලා තමයි පරිගණක පද්ධතියක් සකස් වෙන්නේ. මේ රූප සටහනට අනුව ඔයගොල්ලන්ට පේනවා රතු පාට කඩේරි මගින් දක්වලා තියෙනවා දත්ත සහ උපදෙස්. ඒ වගේම කළු පාට ඉරකින් ඔයගොල්ලන්ට විධාන සහ සංඥා ගැන දක්වලා තියෙනවා. ඉතින් දැන් අපි බලමු මේ ඉන්පුට් එකක් අපි කම්පියුටර් එකට දුන්නාම කොහොමද මේකේ දත්ත ගමන් කරන්නේ කියලා. ඒ වගේම මේකේ සංඥා සහ මේ විධාන කොහොමද ක්‍රියාත්මක වෙන්නේ අපේ ඉන්පුට් එකක් දුන්නාම. ඒ කියන්නේ ආදානයක් දුන්නාම කොහොමද අන්තිමට අපේ ප්‍රතිඵලය ලබා ගන්න කියලා. උදාහරණයක් විදිහට මෙහෙම හිතන්න පුළුවන් ඔයගොල්ලන්ට. අපි හිතන්න අපි Microsoft Word එකේ මොනවා හරි ටයිප් කරනවා. දැන් අපි අකුරක් ටයිප් කරනවා. එතකොට කීබෝඩ් එකෙන් තමයි අපි ඉන්පුට් එක දෙන්නේ. ඒ කියන්නේ අපි මොකක් හරි අකුරක් ටයිප් කරනවා. ඉතින් මෙන්න මේ අකුර ටයිප් වෙනකොටම අපිට මොනිටර් එකෙන් ඒ අකුර බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඔයගොල්ලන්ට මතක ඇති අපි ගිය පාඩමේදී කතා කරා මොනිටර් එක අයිති වෙන්නේ output devices ගණයට. එතකොට මේක ප්‍රතිදාන උපක්‍රමයක්. ඉතින් බලන්න කීබෝඩ් එකෙන් අපි අකුරක් ප්‍රෙස් කරපු ගමන් මේක අවුට්පුට් එකක් විදිහට අපිට මොනිටර් එකේ බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් දැන් බලමු අපි කොහොමද මේ කීබෝඩ් එකෙන් අකුරක් ප්‍රෙස් කරපු ගමන් අපිට අවුට්පුට් එක ලැබෙන්නේ කියලා. ඉතින් මේ රූප සටහනට අනුව ආදාන උපාංග අපේ කීබෝඩ් එක වෙනවා. එතකොට අපි කීබෝඩ් එකෙන් මොකක් හරි කී එකක් ප්‍රෙස් කරනකොට මේකේ දත්ත කෙලින්ම යන්නේ ප්‍රාථමික මතකයට. එහෙම නැත්නම් අපිට සරලව කිව්වොත් RAM එකේ තමයි මේවා ගබඩා වෙන්නේ. ඉතින් මේ RAM එකට ගියවුවහම එතනින් පස්සේ මොකද්ද වෙන්නේ? RAM එක හරහා තමයි මධ්‍ය සැකසුම් මේකකයේ දක්වා මේ දත්ත ගමන් කරන්නේ. ඉතින් මේ ප්‍රාථමික මතකයේ ඉඳන් ඉස්සෙල්ලාම මේ මධ්‍ය සැකසුම් මේකකයේ එහෙම නැත්නම් අපි ප්‍රොසෙසර් එක කියලා කියනවා. මේ ප්‍රොසෙසර් එකේ රෙජිස්ටර්ස් වලට තමයි මේ දත්ත ගමන් කරන්නේ. ඉතින් මේ රෙජිස්ටර්ස් වලින් දත්ත ගමන් කරලා රෙජිස්ටර්ස් වලින් පස්සේ තමයි මේ ALU එහෙම නැත්නම් අපි ඉංග්‍රීසි වලින් කියනවා arithmetic and logical unit කියලා. සිංහලෙන් ගත්තොත් ගණිතමය හා තර්ක ඒකකය කියලා අපි හඳුන්වනවා. මේ ගණිතමය හා තර්ක ඒකකයෙන් මේ දත්තය සකස් කරනවා. ඉතින් මේ දත්තය සකස් කරාට පස්සේ නැවතත් registers වලට එහෙම නැත්නම් අපි සිංහලෙන් කියනවා register කියලා. ඉතින් මෙන්න මේවට ගිහිල්ලා මෙතනින් පස්සේ නැවතත් ප්‍රාථමික මතකයේ දත්තා මේ දත්ත ගමන් කරනවා. මේ දත්ත ප්‍රාථමික මතකයට ආවට පස්සේ මෙතනදී අපිට ඕනනම් ද්විතීයික මතකයේ මේ දත්ත ගබඩා කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට කෙලින්ම ප්‍රතිදානයක් විදිහට මේ දත්ත ලබා ගන්න පුළුවන්.
අපි කලින් කතා කරපු උදාහරණයක් එක්ක ගත්තොත් එහෙම අපි කීබෝඩ් එකේ කී එක ප්‍රෙස් කරපුවාම කලින් කිව්ව විදිහටම ප්‍රාථමික මතකයේ හරහා රෙජිස්ටර්ස් හරහා මේ ගණිතමය හා තර්ක ඒකකය වෙත යනවා. ඉතින් මේ ගණිතමය හා තර්ක ඒකකය තීරණය කරනවා මෙතනදී එතකොට කොහොමද මේ කී එක ප්‍රෙස් කරපුවාම මේක ප්‍රතිදානයක් විදිහට ලබා දෙන්නේ කියලා. ඉතින් මොනිටර් එකේ පික්සල්ස් මේවා කොහොමද ඒවා වෙනස් කරන්නේ මේ දේවල් ඔක්කොම තීරණය කරන්නේ මේ ගණිතමය හා තර්ක ඒකකය මගින්. ඊට පස්සේ මේක කොහොමද සිද්ධ වෙන්නේ කියලා මේ යුනිට් එකෙන් තීරණය වුණාට පස්සේ ආපහු ඒ දත්ත මේ රෙජිස්ටර්ස් හරහා ප්‍රයිමරි මෙමරි එකට ගිහිල්ලා තමයි මේ ප්‍රතිදාන එහෙම නැත්නම් අවුට්පුට් එකක් විදිහට ඔයගලන්න බලා ගන්න පුළුවන්කමක් තියෙන්නේ. ඉතින් මේ ක්‍රියාවලිය ගත්තහම මේ දත්ත ගලා යාම මිලි සෙකන්ඩ්ස් ගානකින් තමයි සිද්ධ වෙන්නේ. අපිට හිතන්නවත් කාලයක් හම්බෙන්නේ නැහැ. ඒ තරම් ඉක්මනට තමයි මේ ඔක්කොම සිද්ධ වෙන්නේ. ඒ වගේම තමයි මේ කන්ට්‍රෝල් යුනිට් එක එහෙම නැත්නම් පාලනයකකින් තමයි මේ සියලුම උපාංග පාලනය වෙන්නේ. දැන් අපි කතා කරන්නේ මධ්‍ය සැකසුම් මේකක ගැන. එහෙම නැත්නම් සෙන්ට්‍රල් ප්‍රොසෙසිං යුනිට් එක ගැන CPU කියලා කියනවා. ඉතින් ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ මේ ප්‍රොසෙසර් එක කියන එක අහලා තියෙනවා. i3 කියනවා, i5 කියනවා, Intel processors කියනවා, AMD processors කියනවා, Ryzen කියනවා. ඉතින් මේ වෙනකොට ඔයගොල්ලෝ ගොඩක් දෙනෙක් මේ processors ගැන අවබෝධයක් අරගෙන ඇති. ඉතින් මෙන්න මේ විදිහට කතා වෙන ප්‍රොසෙසර් එක. එහෙම නැත්නම් මධ්‍ය සැකසුම් මේකකේ තමයි පරිගණකයක මූලිකාංගය වන්නේ. ඒ වගේම අපිට මේක පරිගණකයේ බ්‍රේන් එක එහෙම නැත්නම් මොළය කියලා අපිට හඳුන්වන්න පුළුවන්. මේකට හේතුව අපිට කියන්න පුළුවන් වෙන්නේ අපි දැන් මිනිසා ගත්තොත් එහෙම තීන්දුව తీරන ගන්නේ මොළෙන්. එතකොට මොළෙන් හිතලා තමයි සියලුම දේවල් කරන්නේ. ඉතින් පරිගණකයක් ගත්තොත් මේ පරිගණකයේ මධ්‍ය සැකසුම් මේකකේ තමයි දත්ත ලබාගෙන මේවා සකස් කරලා නැවත අපිට ප්‍රතිදාන විදිහට ලබා දෙන්නේ. ඉතින් මේකත් මිනිසාගේ මොළය වගේ ක්‍රියා කරනවා කියලා තමයි හඳුන්වන්නේ. මේ මධ්‍ය සැකසුම් මේකකේ එහෙම නැත්නම් සෙන්ට්‍රල් ප්‍රොසෙසිං යුනිට් එක හැම වෙලේම ක්‍රියාත්මක වෙන්නේ යම්කිසි විධානයන්ට අනුව. ඉතින් අපිට කියන්න පුළුවන් යම්කිසි පරිගණක වැඩසටහනක් අපි කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකක් කියලා කියනවා. ඉතින් ඇප්ලිකේෂන් එකක් කියලා කියනවා. ඉතින් මෙන්න මේ වැඩසටහනකින් දීලා තියෙන විධානයන්ට අනුව තමයි මේ පරිගණකයේ මධ්‍ය සැකසුම් මේකකය ක්‍රියාත්මක වන්නේ. සරල උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ඔන්න අපිට ඕනේ වෙනවා අංක දෙකක් එකතු කරන්න. ඉතින් අපි කම්පියුටර් එකේ කැල්කියුලේටර් ඇප් එක ඕපන් කරගන්නවා. ඉතින් අපි ඕපන් කරගෙන අපි කීබෝඩ් එකෙන් 2 ධන 2 අපි ඇතුළත් කරනවා. ඒත් එක්කම අපි සමාන ලකුණු දුන්නට පස්සේ අපිට උත්තරේ ලැබෙනවා නිකම්ම 4යි කියලා. ඉතින් බලන්න අපි කීබෝඩ් එකෙන් අංක 2 මේකට ඉන්පුට් කරා. ඒ වගේම අපි ප්ලස් මාක් එක එකතු කරා. ඒ වගේම නැවතත් අපි 2 ඇතුළත් කරා. ඉතින් මේ පරිගණක වැඩසටහනේ ලියලා තියෙනවා යම්කිසි පුද්ගලයෙක් සංඛ්‍යාවක් දීලා ඊට පස්සේ මේකේ ප්ලස් සයින් එක ප්ලස් මාක් එක ඉන්පුට් එකක් විදිහට දුන්නොත් ඊට පස්සේ ආපහු සංඛ්‍යාවක් එයා ඉන්පුට් කරාට පස්සේ මේ සංඛ්‍යා දෙක එකතු කිරීමක් තමයි වෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට මෙන්න මේ විධානය ලැබුණාට පස්සේ මධ්‍ය සැකසුම් මේකකයට මෙන්න මේ විධානය ලැබෙනවා. දැන් තියෙන්නේ මේ අංක දෙක එකතු කරන්න කියලා. එතකොට මධ්‍ය සැකසුම් මේකකය මෙන්න මේ අංක දෙක එකතු කරලා මේකේ පිළිතුර අපිට ලබා දෙනවා. ඉතින් මේ මධ්‍ය සැකසුම් මේකකේ තව විශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි මෙහෙයුම් පද්ධතිය. එහෙම නැත්නම් අපි OS operating system කියලා කියනවා. ඉතින් මේ මෙහෙයුම් පද්ධති සහ අපි තව කියනවා යෙදෙවුම් මෘදුකාංග කියලා. ඒ කියන්නේ application softwares. මෙන්න මේ දෙක පාලනය කිරීම ඒවා හසුරුවන්නත් මේ මධ්‍ය සැකසුම් මේකකේ තමයි යොදාගන්නේ. ඉතින් මේකත් මධ්‍ය සැකසුම් මේකකේ විශේෂ ලක්ෂණය. මධ්‍ය සැකසුම් මේකකේ වේගය මනින්නේ මෙගාහර්ට්ස් සහ ගිගාහර්ට්ස් වලින්. ඉතින් ගොඩක් පරණ ප්‍රොසෙසර්ස් වල Pentium 2, Pentium 3 වගේ ප්‍රොසෙසර්ස් වලට ඉතින් මේ මෙගාහර්ට්ස් වලින් තමයි මේ ස්පීඩ් එක ආවේ. නමුත් කාලයත් එක්ක මේ වේග වැඩි වුණා. ඉතින් මේවා දියුණු වෙලා තියෙනවා. ඉතින් මේ ඔක්කොමත් එක්ක දැන් එන ප්‍රොසෙසර්ස් ඔක්කොම ගිගාහර්ට්ස් වලින් තමයි මේ වගේ වේගය මනින්නේ. කලිනුත් අපි කතා කරා මධ්‍ය සැකසුම් මේකකයේ කොටස් තුනක් තියෙනවා. ඒ තමයි රෙජිස්ටර්ස්, ඒ වගේම ගණිතමය හා තර්ක ඒකකයේ අපි ALU කියනවා, arithmetic and logical unit, ඒ වගේම control unit අපි කියනවා සිංහලෙන් පාලන එකකේ කියලා. මෙන්න මේ කොටස් තුنين තමයි මධ්‍ය සැකසුම් මේකකයේ සකස් වෙලා තියෙන්නේ. ඉතින් මේ රෙජිස්ටර්ස් අපි කියනවා මතක රෙජිස්ටර් කියලා. ඉතින් මෙන්න මේකෙදි සිද්ධ වෙන්නේ දත්ත, උපදේශ ඒ වගේම අතරමැදි ප්‍රතිඵල මේකේ ගබඩා කරනවා. මෙන්න මේ කාර්යයන් වලට තමයි මේ රෙජිස්ටර්ස් භාවිතා වෙන්නේ. ඒ වගේම මධ්‍ය සැකසුම් මේකකයේ අනිත් කොටස් වලට දත්ත ලබා දෙන්නේ මේ රෙජිස්ටර්ස් හරහා. අපි කලිනුත් කතා කරා රෙජිස්ටර්ස් හරහා තමයි අපේ arithmetic and logical unit එකට අපිට දත්ත ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඊළඟට ගණිතමය හා තර්ක ඒකකයේ ALU එක. මෙන්න මේ ගණිතමය හා තර්ක ඒකකයේ එහෙම නැත්නම් ALU එකෙන් තමයි
අපිට සියලුම ගණිත කටයුතු එකතු කිරීම වෙන්න පුළුවන්, වැඩි කිරීම, බෙදීම, මේ ඕනෙම කටයුත්තක් මේ ඒකකෙන් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඊළඟට පාලන ඒකකයේ තියෙනවා අපි control unit කියලා කියනවා, අපි කෙටියෙන් කිව්වොත් CU කියලා හඳුන්වනවා. ඉතින් මේකෙදි වෙන්නේ පරිගණකයේ තියෙන සියලුම උපාංග මෙන්න මේ යුනිට් එකෙන් තමයි පාලනය වෙන්නේ. වගේම පරිගණකයේ තියෙන සියලුම දත්ත සකස් කරන්නේ මෙන්න මේ යුනිට් එකෙන්. පාලන ඒකකය මතකයේ ඇති උපදෙස් වලට අනුව තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම අවශ්‍ය ඕනෑම අවස්ථාවකදී අනෙකුත් උපාංගත් එක්ක එකතු වෙලා සම්බන්ධ වෙලා මේකට වැඩ කරන්න හැකියාවක් ලැබෙනවා. දැන් අපි කතා කරමු පරිගණක මතක. එහෙම නැත්නම් අපි කියනවා කම්පියුටර් මෙමරි ගැන. පරිගණක මතක ගැන කතා කරනකොට ප්‍රධාන වශයෙන් මේකෙදි සිද්ධ වෙන්නේ දත්ත හා තොරතුරු ගබඩා කරන එක. ඉතින් අපි ඉංග්‍රීසි වලින් කියනවා මේ data and information store කරගන්නවා කියලා. ඉතින් මෙන්න මේ කාර්යය තමයි මේ පරිගණක මතක වලින් සිද්ධ වෙන්නේ. ප්‍රධාන වශයෙන් කම්පියුටර් මෙමරි එක අපිට කොටස් දෙකකට බෙදා වෙන් කරන්න පුළුවන්. ඒ තමයි ප්‍රාථමික මතක. එහෙම නැත්නම් ප්‍රයිමරි මෙමරි එක සහ සෙකන්ඩරි මෙමරි අපි කියනවා ද්විතීයික මතකය කියලා. ඉතින් මේ කොටස් දෙකට තමයි ප්‍රධාන වශයෙන් පරිගණක මතකයක් ඔයගලන්ට බෙදා වෙන් කරගන්න පුළුවන් වෙන්නේ. මේ කම්පියුටර් මෙමරි එක එහෙම නැත්නම් පරිගණක මතකය තව කොටස් දෙකකට අපිට වර්ග කරන්න පුළුවන්. ඒ තමයි මේකේ දත්ත රඳවා ගන්න පුළුවන් කාලය අනුව අපිට නශ්‍ය මතකය සහ නශ්‍ය නොවන මතකයේ විදිහට අපිට තව වර්ග දෙකකට වර්ග කරන්න පුළුවන්. ඉතින් අපි ඉංග්‍රීසියෙන් හඳුන්වනවා මේ නශ්‍ය මතකයේ විදිහට volatile memory කියලා. ඒ වගේම නශ්‍ය නොවන මතකය non volatile memory කියලා අපි හඳුන්වනවා. ඉතින් මම ඔයගලන්ට කිව්වා මේ පරිගණක මතකයේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදාගෙන වෙන් කරන්න පුළුවන් කියලා. ඉතින් දැන් අපි බලමු මේ ප්‍රධාන කොටස් දෙක මොකක්ද කියලා සහ මේවයි තියෙන අණු කොටස් මොනවද කියලා. ඔයගලන්ට පේනවා ප්‍රාථමික මතකය කොටස් තුනකට බෙදා වෙන් කරලා තියෙනවා. ඒ වගේම ද්විතීයික මතකය එහෙම නැත්නම් secondary memory එක මෙන්න මේකත් කොටස් තුනකට බෙදා වෙන් කරලා තියෙනවා. ඉතින් අපි බලමු ප්‍රාථමික මතකයේ කොටස් තුන මොනවද කියලා. පළවෙනි එක තමයි සසම්භාවී පියුසුම් මතකය. අපි කියනවා random access memory. ගොඩක් දෙනෙකුට මේක අහලා පුරුදුයි. අපි RAM එක කියලා හඳුන්වන්නේ මෙන්න මේ මතකයට. ඒ වගේම පඨන මාත්‍ර මතකය කියලා කියනවා. අපි read only memory කියලා කියනවා. ඒ වගේම අපි කෙටියෙන් හැඳින්වුවොත් එහෙම මේක ROM කියලා තමයි හඳුන්වන්නේ. ප්‍රාථමික මතකයේ තුන්වෙනි කොටස තමයි වාරක මතකය. එහෙම නැත්නම් අපි cache memory කියලා කියනවා. අපි ද්විතීයික මතකයේ කොටස් තුන ගැන කතා කරොත් එහෙම චුම්බක මාධ්‍ය උපක්‍රම තියෙනවා. අපි කියනවා magnetic media devices. ඒ වගේම දෙවෙනි එක විදිහට අපි ප්‍රකාශ මාධ්‍ය උපාංග. අපි කියනවා optical media devices කියලා. ඉතින් මෙන්න මේ කොටස් තුන තමයි ද්විතීයික මතකයට අයිති වෙන්නේ. දැන් අපි ඉස්සලාම ප්‍රාථමික මතකය ගැන කතා කරමු. එහෙම නැත්නම් primary memory එක ගැන. මේ ප්‍රාථමික මතකයේ එහෙම නැත්නම් primary memory එකේ විශේෂතා කිහිපයක් තියෙනවා. ඉතින් ඒ තමයි මධ්‍ය සැකසුම් ඒකකයට ඍජුවම පිවිසෙන්න පුළුවන් මෙන්න මේ ප්‍රාථමික මතකයට. ඒ වගේම මධ්‍ය සැකසුම් ඒකකයේ මගින් ධාවනය කරන වැඩසටහන් සහ දත්ත ප්‍රාථමික මතකයේ තුල තමයි තැන්පත් කරලා තියෙන්නේ. මෙන්න මේක ගැන කතා කරොත් එහෙම ඔයගලන්ට ප්‍රශ්නයක් එනවා ඇති. එතකොට hard disk එකේ නෙමෙයිද නැත්නම් ද්විතීයික මතකයන් වල නෙමෙයිද මේ තොරතුරු ගබඩා වෙලා තියෙන කියලා. ඔයගලන්ට කෙටි උදාහරණයක් දෙන්නම්. ඒ තමයි ඔයගොල්ලෝ හිතන්න Microsoft PowerPoint එකේ ඔයගොල්ලෝ මොකක් හරි presentation එකක් type කරලා තියෙනවා. ඉතින් මේ type කරගෙන යනකොට මේ data ටික ඔයා save කරලා නැහැ. save කරන්න කලින් මේ දේවල් ඔක්කොම ටික තැන්පත් වෙන්නේ ප්‍රාථමික මතකේ. දැන් අපි කතා කරමු ප්‍රාථමික මතකයේ ප්‍රධාන කොටස. එහෙම නැත්නම් RAM එක ගැන. ගොඩක් දෙනෙක් දන්නවා ඇති මේ RAM එක කියන්නේ මොකක්ද කියලා. ඉතින් ඉංග්‍රීසි වලින් අපි කියන්නේ RAM එක කියලා හැඳින්වුවාට මේක random access memory කියලා තමයි මේක හඳුන්වන්නේ. කෙටියෙන් තමයි අපි RAM එක කියලා කියන්නේ. ඒ වගේම සිංහලෙන් අපි මේකට කියනවා සසම්භාවී පිවිසුම් මතකය කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි RAM එක ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්කමක් තියෙන්නේ. මේක ටිකක් පරණ කම්පියුටර් එක RAM එකක්. මේක DDR2 RAM එකක්. ඒ වගේම මේකේ මෙමරි එක ගත්තොත් එහෙම 512 MB තමයි මේකේ මෙමරි එක වෙන්නේ. අද වෙනකොට නම් මේ RAM එකේ මෙමරි සෑහෙන්න වැඩි වෙලා තියෙනවා. ගිගාබයිට් 8 16 මීටර් එහා යන මට්ටමින් දැන් කම්පියුටර්ස් තියෙනවා. ඉතින් දැනට අවුරුදු 10කට 15කට විතර කලින් මෙන්න මේ ප්‍රමාණවල වල RAM තමයි ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්කමක් තියෙන්නේ. RAM එක එහෙම නැත්නම් සසම්භාවී පියුසුම් මතකය. ඉතින් මෙන්න මේකෙත් අපිට කාර්යයන් කිහිපයක් බලා ගන්න පුළුවන්. පළවෙනි කාර්යය තමයි මධ්‍ය සැකසුම් ඒකකයේ විසින් දත්ත නැවත සකස් කිරීමට යොදා ගන්නාත් එක් తాවකාලිකව මේවා රඳවා ගන්න එක තමයි මේකේ පළවෙනි කාර්යය. මේ සසම්භාවී පියුසුම් මතකයේ දෙවැනි කාර්යය විදිහට අපිට මෙන්න මේ දේ සඳහන් කරන්න පුළුවන්. ඒ තමයි දත්ත තැන්පත් කිරීම සහ නැවත ලබා ගන්න ද්විතීයික මතකයේ වෙත යොමු කරන එක.
උදාහරණයක් විදිහට අපි කතා කරොත් එහෙම අපිට PowerPoint presentation එකක් අපි මොකක් හරි type කරනවා කියලා හිතන්න. එතකොට මෙන්න මේ අවස්ථාවේදී අපි PowerPoint presentation එක type කරලා අන්තිමට අපි save කරනවා. ඉතින් මේ save කරනකොට මේක මෙතනදි සිද්ධ වෙන්නේ primary memory එකේ, ඒ කියන්නේ අපේ RAM එකේ තමයි මේවා දැනට ගබඩා වෙලා තිබ්බේ. ඉතින් save option එක දුන්න ගමන් වෙන්නේ primary memory එකේ, එහෙම නැත්නම් RAM එක ද්විතීක මතකය, එහෙම නැත්නම් secondary memory එකට මේ දත්ත අරගෙන යනවා. ඉතින් මේ secondary memory එකේදී තමයි මේ දත්ත ඔක්කොම තැන්පත් වෙන්නේ. ඉතින් RAM එක තමයි මේ කාර්ය සිද්ධ කරන්නේ. මේ සසම්භාවී පියුසුම් මතකයේ විශේෂ ලක්ෂණයක් තියෙනවා. ඒ තමයි මේ මතකය අපි නශ්‍ය මතකයක් විදිහට තමයි හඳුන්වන්නේ. ඒ කියන්නේ volatile memory කියලා අපි ඉංග්‍රීසි වලින් කියනවා. මේකට උදාහරණයක් විදිහට දෙන්න පුළුවන් ඉතාම සරල අවස්ථාවක්. අපි Word එකේ වෙන්න පුළුවන්, PowerPoint වල වෙන්න පුළුවන්, වෙන ඕනෙම software එක අපි මොකක් හරි වැඩක් කර කර ඉනවා. හැබැයි අපි තාම මේ වැඩේ සේව් කරලා නැහැ. ඉතින් මෙන්න මේ සේව් කරන්න කලින් හිතන්න අපේ විදුලිය විසන්දි වෙනවා. ඒ කියන්නේ අපේ ලයිට් යනවා. එතකොට අපි පස්සේ ඇවිල්ලා බලනකොට අපි අර කර හිටපු වැඩේ නැති වෙනවා. ඉතින් Word එකේ type කරලා තිබ්බත් මේ type කරපු ඔක්කොම save කරන්න කලින්, ඒ කියන්නේ save කරලා තිබ්බේ නැත්නම් ඔක්කොම නැති වෙලා තියෙනවා. නමුත් අපි type කර ඉන්න තාක්කල් මේ data ටික තියෙනවා. ඉතින් මෙන්න මේක තමයි සිද්ධ වෙන්නේ. RAM එකේ තමයි අපි කරන වැඩ ඔක්කොම store වෙලා තියෙන්නේ, නැත්නම් ගබඩා වෙලා තියෙන්නේ එවිලට කරන දේවල්. එතකොට විදුලිය විසන්දි වුණොත්, ඒ කියන්නේ light ගියොත් වෙන්නේ මේ RAM එකේ ක්‍රියාකාරීත්වය නැති වෙනවා. එතකොට මේකේ ගබඩා කරලා තියෙන දත්ත සියල්ලම නැති වෙලා යනවා. මේ RAM එක ගැන කතා කරපු නිසා තව දෙයක් මම එකතු කරන්නම්. දැන් අද වෙන විට සමහර කම්පියුටර්ස් තියෙනවා, ලැප්ටොප්ස් තියෙනවා. මේ RAM එක අපිට අප්ග්‍රේඩ් කරන්න පුළුවන්. ඒ කියන්නේ තියෙන RAM එකට වඩා අපිට පස්සේ කාලෙදී තව RAM එකක් එකතු කරන්න හැකියාවක් තියෙනවා. නමුත් සමහර ලැප්ටොප් සහ පරිගණක තියෙනවා මේ මදර්බෝඩ් එකට ඒකත් එක්කම තමයි පාසලා එන්නේ. එතකොට අපිට ඒ කියන්නේ අපි on board RAM කියලා හඳුන්වනවා. ඉතින් මෙන්න මේකදී අපිට RAM එක අප්ග්‍රේඩ් කරගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. දැන් අපි කතා කරමු පටන මාත්‍ර මතකය ගැන. එහෙම නැත්නම් අපි ROM කියලා කියන read only memory. මේ ROM එකෙන් පරිගණකයේ මූලික ආදාන ප්‍රතිදාන විධාන තමයි තැන්පත් කරලා තියෙන්නේ. දැන් අපි ඉස්සෙල්ලාම කම්පියුටර් එකක් නැත්නම් පරිගණකයක් මිලදී ගන්නකොට හිතන්න මේකේ කිසිම data එකක් නැහැ, operating system එකක්වත් නැහැ. එතකොට කොහොමද මේ මෘදුකාංග සහ දෘඩාංග, මේ hardware සහ software එකතු වෙලා අපිට කොහොමද මේ පරිගණකය on කරන්න පුළුවන් හැකියාව ලැබෙන්නේ? එතකොට කොහොමද operating system එකක් අපි දාගන්නේ? ඉතින් මෙන්න මේකට මේ ROM එක තමයි අපි මුලින්ම භාවිතා කරන්නේ. මේ ROM memory එකෙන් තමයි පරිගණකයට අවශ්‍ය සියලුම input සහ output devices සියල්ලම නිවැරදිව මේකත් එක්ක සම්බන්ධ වෙලාද කියලා චෙක් කරලා බලන්නේ. ඉතින් operating system එකක් install කරන්න කලින් අපිට මේ ROM එකේ තියෙන BIOS කියන software එක, මේ basic input output system කියන එක තමයි අපිට ප්‍රයෝජනවත් වෙන්නේ. ඉතින් මෙන්න මේක හරහා තමයි අපි මෙහෙයුම් පද්ධතියක්, එහෙම නැත්නම් operating system එකත් අපි install කරගන්න, එහෙම නැත්නම් ස්ථාපිත කරගන්නේ. අපි කලින් කතා කරා RAM එක ගැන. ඉතින් RAM එකේදී අපි කතා කරා ඒ RAM එක volatile memory එකක් කියලා. නමුත් මේ ROM එක volatile memory එකක් නෙමෙයි, මේක අපි non volatile memory කියලා තමයි හඳුන්වන්නේ. අපි නශ්‍ය නොවන මතකයක් විදිහට තමයි හඳුන්වන්නේ. විදුලිය නැති වෙලාවෙදිත් අපිට මේ ROM එකේ memory එක නැතිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට මේක ස්ථිර මතකයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. මේක non volatile, එහෙම නැත්නම් නශ්‍ය නොවන මතකයක්. මේ ROM memory එක අපිට මදර්බෝඩ් එකේ එහෙම නැත්නම් මව්පුරුවේ තමයි බලා ගන්න පුළුවන්කමක් තියෙන්නේ. ඒ වගේම මේ RAM එක වගේ අපිට ඒක ගලවන්න කරන්න, අප්ඩේට් කරන්න කිසිම දෙයක් සිද්ධ කරන්න බෑ. දැන් අපි කෑෂ් මෙමරි එක ගැන කතා කරමු. එහෙම නැත්නම් වාරක මතකය. මේ වාරක මතකය ප්‍රාථමික මතකය සහ මධ්‍ය සැකසුම් මේකකයේ අතරමැදියෙක් විදිහට තමයි කටයුතු කරන්නේ. ඉතින් මේ ප්‍රාථමික මතකයේ ඉඳන් මධ්‍ය සැකසුම් මේකකයේ වෙත යනකොට මේ කෑෂ් මෙමරි එක අතරමැදියෙක් විදිහට වැඩ කරලා මේ දත්ත ගලා යන වේගය වැඩි කරනවා. ප්‍රමාණයෙන් ගත්තොත් මේ කෑෂ් මෙමරි එක, එහෙම නැත්නම් මේ වාරක මතකය ඉතාමත් කුඩා වෙනවා. නමුත් මේකේ වේගය අනිත් ඒවාට සාපේක්ෂව ඉතාමත් වැඩි. ඒ වගේම මේ වාරක මතකයත් RAM එක වගේම නශ්‍ය මතක ගණයට, එහෙම නැත්නම් volatile memory ගණයට තමයි අයිති වෙන්නේ. පරිගණක මතකවල දෙවන කොටස තමයි ද්විතීක මතකය. එහෙම නැත්නම් අපි secondary storage කියලා කියනවා. ඉතින් මේ secondary storage වලත් මේ වගේ විශේෂ ලක්ෂණ කිහිපයක් අපිට බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. මේ secondary storage, එහෙම නැත්නම් අපි මේ ද්විතීක මතක කියලා හඳුන්වන ඒ වගේදී දත්ත සහ තොරතුරු ස්ථිරව තමයි තැන්පත් කරන්නේ. අපි RAM එක ගැන කතා කරා කලින්. RAM එකේදී తాවකාලිකව තමයි මේවා දත්ත
ගබඩා කරගන්නේ. නමුත් මේ ද්විතීක මතකයේදී මේවා ස්ථිරව තමයි තැන්පත් කරගන්නේ. මේ ද්විතීක මතකයේ බාහිර ආචායනය එහෙම නැත්නම් external storage විදිහටත් අපි හඳුන්වනවා. ඒ වගේම මේකේ විශේෂ ලක්ෂණයක් විදිහට මේකේ non volatile memory එකක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ නැෂ්‍ය නොවන මතකයක්. අපි කලිනුත් කතා කරා ද්විතීක මතකයේ කොටස් 3ක් තියෙනවා කියලා. ඉතින් මේ කොටස් 3ට අදාළව උදාහරණ මොනවද කියලා අපි බලමු. ද්විතීක මතකයේ පළවෙනි කොටසට ආයතනය ගැන මැග්නටික් මීඩිය ඩිවයිසස් යටතට අයිති වෙන්නේ දෘඩ තැටි. එහෙම නැත්නම් අපි හાર્ඩ් ඩිස්ක් කියලා කියනවා. ඒ වගේම නම්‍ය තැටිය ෆ්ලොපි ඩිස්ක් කියලා කියනවා. ඒ වගේම මැග්නටික් ටේප් අපි චුම්බක තැටිය කියලා කියනවා. ඉතින් මෙන්න මේ උදාහරණ තමයි මේකට අයත් වන්නේ. ඒ වගේම ද්විතීක මතක යටතේ දෙවණියට එන්නේ ප්‍රකාශ මාධ්‍ය උපක්‍රම. ඉතින් මේ ප්‍රකාශ මාධ්‍ය උපක්‍රම වලට සංයුක්ත තැටි අපි කියනවා CD කියලා. ඒ වගේම සංඛ්‍යාංක බහුවිධ තැටි අපි DVD කියලා කියනවා. ඒ වගේම Blu-ray තැටි Blu-ray disc කියලා කියනවා. ඉතින් මෙන්න මේවා තමයි උදාහරණ විදිහට අපිට ගන්න පුළුවන්. මේ ද්විතීක මතකයේ තුන්වෙනි කොටස විදිහට අපිට ඝන තත්ත්වයේ උපක්‍රම එහෙම නැත්නම් solid state devices කියලා කියනවා. ඉතින් මෙන්න මේ යටතට අයිති වෙන්නේ ෆ්ලෑෂ් දාවක. එහෙම නැත්නම් අපි USB flash drive කියලා කියන අපි pen drive කියලා හඳුන්වන්නේ. ඉතින් මෙන්න මේක අතන. ඒ වගේම memory cards. ඔය phones වලට අපි එහෙම use කරන memory chips කියලා කියනවා. ඉතින් මේ මතක කාඩ් එහෙම නැත්නම් මේ memory cards තමයි මේවට අයිති වෙන්නේ. අපි ද්විතීක මතකයේ පළවෙනි කොටස ගැන කතා කරනවා දැන්. ඒ තමයි magnetic media devices. එහෙම නැත්නම් චුම්බක මාධ්‍ය උපක්‍රම. ඉතින් මෙන්න මේ මාධ්‍යදී චුම්බක ආරෝපණයක් ඇති කරලා තමයි දත්ත ගබඩා කිරීමක් සිද්ධ වෙන්නේ. මේවට උදාහරණ විදිහට අපිට hard drive එක ගන්න පුළුවන්. ඒ වගේම magnetic tapes. magnetic tapes කියලා ගත්තාම අපිට පරණ කාලේ ඔය cassette piece අපි කියලා හඳුන්වන්නේ. අන්න ඒවත් magnetic tapes ගණයට තමයි අයිති වෙන්නේ. ඉතින් මේ චුම්බක මාධ්‍ය උපක්‍රම දැන් ටික ටික භාවිතයෙන් අඩු වෙවි තමයි යන්නේ. මොකද වෙළඳපොළට නව තාක්ෂණයත් එක්ක SSD drives ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ අපි කලින් කතා කරපු විදිහට ඝන තත්ත්වයේ උපක්‍රම ඇවිල්ලා තියෙනවා. ඉතින් hard drive වෙනුවට දැන් මේවා ටික ටික අයින් වෙවි තමයි යන්නේ. නමුත් මේ SSD drives මිලෙන් ඉතා අධික වීම නිසා තාමත් hard drives බහුලව යොදා ගැනීමක් සිද්ධ වෙනවා. ඉතින් ටික ටික තාක්ෂණයේ දියුණුවත් එක්ක කල් යනකොට hard drives උත් අපිට බලා ගන්න හැකියාවක් නැති වෙයි. hard drives ගැන කතා කරනකොට මේ hard drives විවිධ ධාරිතාවෙන් යුක්ත hard drives අපිට බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ පරණ hard drive එකක්. ඉතින් මේක 80GB hard drive එකක්. මේක Pentium 4 computer එක තමයි තිබ්බේ. දැන් මේ capacities ගැන කතා කරනකොට සාමාන්‍යයෙන් 40GB ඉඳන් 18TB ඒ කියන්නේ gigabyte 40 ඉඳන් terabyte 18 දක්වා hard drives ඕගලන්ට බලා ගන්න පුළුවන්. මේ terabyte 18 කියලා කියන්නේ ආසන්න වශයෙන් gigabyte 18000ක capacity එකක්. ඉතින් දැනට ලංකාවේ නම් මේ capacity එකෙන් යුක්ත hard drives බලා ගන්න හැකියාවක් නැහැ. ලෝකෙම්ම දැනට උපරිම මට්ටමේ capacity එකකින් තියෙන hard drives terabyte 18 hard drives තමයි තියෙන්නේ. මේ hard drives ගැන කතා කරපුවාම අපිට computer එකේ ඇතුලේ තියෙන hard drives ගැන කතා කරන්න පුළුවන්. ඒවයි අපි internal hard drives කියලා හඳුන්වනවා. ඒ වගේම computer එකට බාහිරින් සම්බන්ධ කරන hard drives අපි external hard drives කියලාත් හඳුන්වනවා. ඉතින් මෙන්න මේ hard drives වර්ග දෙක computer එකට සම්බන්ධ කරන්න විවිධ වර්ගයේ ports තියෙනවා. ඒ වගේම cables තියෙනවා. ඉතින් internal hard drive එකක් connect කරන්න සාමාන්‍යයෙන් power cable එකට අමතරව පරණ hard drives වල නම් IDE කියලා cable එකක් තියෙනවා. ඒ වගේම SATA කියලා cable එකක් තියෙනවා. ඒත් එක්කම external hard drives connect කරන්න USB port එකට අපිට connect කිරීමේ හැකියාවක් ලබා දීලා තියෙනවා. සමහර external hard drives තියෙනවා අපිට සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන USB port එකට වඩා මේ USB-C සම්බන්ධතාවය තියෙන hard drives උත් අපිට බලා ගන්න පුළුවන්. දැන් අපි magnetic tapes එහෙම නැත්නම් චුම්බක තැටි ගැන කතා කරනවා. මේ චුම්බක තැටි එහෙම නැත්නම් magnetic tapes වලත් විශේෂ ලක්ෂණ කිහිපයක් තියෙනවා. ධාරිතාවයේ අතින් ඉහළ මට්ටමක පවතින. ඒ වගේම මේකේ ලිවීමේ වේගය ඉතා අඩුයි. මේ දත්ත සහ තොරතුරු ආරක්ෂා කරගන්න තමයි මේ වගේ magnetic tapes යොදාගන්නේ. ඉතින් පරණ camcorders වල, ඒ කියන්නේ පරණ ඔය පොඩි තිබ්බ වීඩියෝ කැමරාස් වල වගේ ඔයගොල්ලෝ දැකලා ඇද්දි අර කැසට් පීස් එක වගේ එකක් තමයි රෙකෝඩ් කරන්න ඉස්සර භාවිතා කරේ. දැන්නේ hard drives එහෙම ඇවිල්ලා තියෙන්නේ. එතකොට දැන් තමයි memory chips එහෙම තියෙන්නේ. නමුත් ඉස්සර කැසට් පීස් එක වගේ ටේප් එකක් තමයි මේ කැමරාස් වලත් රෙකෝඩ් කරන්න යොදාගත්තා. මීට අමතරව මේ magnetic tapes server computers වල data backup කරන්න යොදා ගන්න. දැන් අපි කතා කරනවා ප්‍රකාශ මාධ්‍ය උපක්‍රම එහෙම නැත්නම් optical media devices. ඉතින් මේ ප්‍රකාශ මාධ්‍ය උපක්‍රම නැත්නම් optical media devices ගැන නම් ඕගොල්ලෝ ගොඩක් දෙනෙක් දන්නවා. මොකද තාමත් අපි CDs, DVDs
භාවිතා කරනවා. ඉතින් මෙන්න මේ දේවල් තමයි මේ ඔප්ටිකල් මීඩියා ඩිවයිසස් ගණයට ඇත්වන්නේ. ඉතින් මේ ඔප්ටිකල් මීඩියා ඩිවයිසස් අයිති වෙන්නේ ද්විතීයික මතක මාධ්‍යයට. මේ ප්‍රකාශ මාධ්‍ය උපක්‍රමවල ලක්ෂණ කීපයක් ගත්තොත් එහෙම මේ දත්ත අංකිත ලෙස තැටිවල තමයි මේවා ගබඩා කරන්නේ. ඒ වගේම මේකට යොදා ගන්න තාක්ෂණය තමයි ලේසර් තාක්ෂණය. ඉතින් මේ ලේසර් තාක්ෂණය මගින් දත්ත කියවන්න සහ ලියන්න මේක භාවිතා කරනවා. දැන් empty CD එකක් DVD එකක් අරගෙන ඔයගොල්ලෝ මොකක් හරි data ටිකක් ඔයගොල්ලන්ගේ DVD writer එකෙන් CD writer එකෙන් write කරොත් එහෙම ඔයගොල්ලන්ට පේනවා මේ DVD එක නැත්නම් CD එක මේකේ මතු පිටේ රවුමක් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් මේ ලේසර් තාක්ෂණය යොදාගෙන තමයි මේ විදිහට දත්ත තැන්පත් කිරීම සිද්ධ කරන්නේ. ඒ වගේම දත්ත සහ තොරතුරු රැගෙන යන්න මේ මාධ්‍ය ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් මේ ෆ්ලෑෂ් ඩ්‍රයිව්ස් එහෙම නැත්නම් පෙන් ඩ්‍රයිව්ස් අපිට එන්න කලින් මෙමරි කාඩ්ස් එන්න කලින් මේ CDs DVDs තමයි තිබ්බේ. ඉතින් මේවා යොදාගත්තා ඒ දවස්වල දැනටත් භාවිතා වෙනවා. දැන් නම් භාවිතේ ගොඩක් අඩු වෙලා තින්නේ. ඒ වුණාට මේවා යොදාගෙන අපි දත්ත එහා මෙහා රැගෙන යන්න භාවිතා කරා. CD DVD සහ Blu-ray disc ගැන කතා කරපුවාම Blu-ray disc තමයි ධාරිතාවය අතින් ඉතාමත් ඉහළ මට්ටමක තියෙන. ඒ වගේම CD එක තමයි ධාරිතාවයෙන් ඉතාමත් අවම මට්ටමක තියෙන්නේ. CD එක ධාරිතාව සාමාන්‍යයෙන් MB 750 800ක් වගේ වෙනවා. ඒ කියන්නේ මෙගාබයිට්ස් 800ක් උපරිම මට්ටමක වගේ CD එකේ කැපැසිටි එක වෙනවා. ඒ වගේම DVD විවිධ ධාරිතාවෙන් යුක්ත DVD තියෙනවා. ගිගාබයිට් 4 DVD තියෙනවා සහ ඩබල් ලේයර් මේ දෙපැත්තෙම රයිට් කරන්න පුළුවන් ඩබල් ලේයර් තියෙනවා. හයි ඩෙන්සිටි DVD තියෙනවා. ඉතින් මේ වගේ ගිගාබයිට් 8ක විතර දත්ත ප්‍රමාණයක් අපිට ගබඩා කරන්න හැකියාවක් ලැබෙනවා. ඒ වගේම Blu-ray disc ගත්තාම අපිට සාමාන්‍යයෙන් ගිගාබයිට් 60ක් 100ක් මේ වගේ විවිධ කාණ්ඩයෙන් යුත් Blu-ray disc අපිට බලා ගන්න පුළුවන්. මේ CD DVD සහ Blu-ray disc ගැන කතා කරපුවම ඒවට ආවේනික හැකියාවන් තියෙනවා. ඉතින් ඇතැම් DVD සහ CD තියෙනවා අපිට මේ වගේ දත්ත නැවත ලියන්න බෑ. ඒ වගේම මේ දත්ත කියවන්න විතරයි පුළුවන්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපිට DVD එක write කරන්න බෑ. ඉතින් ඒකේ තියෙන දෙයක් අපිට බලන්න විතරයි පුළුවන්. ඒ වගේම සමහර CDs සහ DVDs තියෙනවා අපිට ඕනෙම වතාවක් අපිට ඕනේ දේවල් write කරන්න ඒ වගේම ඒවා erase කරන්න හැකියාවක් ලැබෙනවා. ඉතින් මෙන්න මේ ආකාරයට ඕගොල්ලන්ට මේ ප්‍රකාශ මාධ්‍ය උපක්‍රමවල වර්ග කිහිපයක් බලා ගන්න හැකියාවක් තියෙනවා. CD-ROM කියලා එනවා, CD-R කියලා එනවා. ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ වගේ ක්‍රියාකාරීත්වය කොහොමද කියලා. CD-ROM එකේ නම් දත්ත සහ තොරතුරු ලියන්න පුළුවන්. CD-R කියලා කියන්නේ එක්වරක් සම්පූර්ණ ධාරිතාව පිටනතුරු ලියන්න පුළුවන්. ඊට පස්සේ කියවන්න තමයි අපි යොදාගන්නේ. ඉතින් මෙන්න මේ ආකාරයට ඕගොල්ලන්ට මෙන්න මේ වර්ග ටික බලා ගන්න පුළුවන් වර්ග සහ ඒවයි ක්‍රියාකාරීත්වය කොහොමද සිද්ධ වෙන්නේ කියලා. අවසාන වශයෙන් අපි කතා කරනවා ද්විතීයික මතකයේ යටතේ solid state drives ගැන. ඒ කියන්නේ ඝන තත්ත්වයේ උපක්‍රම. අපි කලින් කතා කරපු magnetic media devices එහෙම නැත්නම් චුම්බක මාධ්‍ය උපක්‍රම. ඉතින් මෙන්න මේවා සහ ප්‍රකාශ මාධ්‍ය උපක්‍රම optical media devices. මෙන්න මේ මාධ්‍ය දෙකේම උපාංගවල යම්කිසි සෙලවීමක් වෙලා තමයි අපිට දත්ත ගබඩා කරන්න හෝ දත්ත ලබා ගන්න හැකියාවක් ලැබෙන්නේ. ප්‍රකාශ මාධ්‍ය උපක්‍රමවල අපි උදාහරණයක් විදියට CD එකක් ගත්තොත් එහෙම මේ data අපිට කියවන්න හෝ ගබඩා කරන්න මේ වර්ග දෙකම අපිට කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ CD එක මේ drive එක ඇතුලේ රවුමට කැරගෙනවා. ඉතින් මෙන්න මේ විදිහට යම්කිසි සෙලවීමකට ලක් වෙලා. නමුත් මේ ඝන තත්ත්වයේ උපක්‍රම වල එහෙම කිසිම සෙලවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඝන විදිහට තමයි තියෙන්නේ. ප්‍රකාශ මාධ්‍ය උපක්‍රම වගේම දත්ත හා තොරතුරු එහා මෙහා රැගෙන යන්න මෙන්න මේ ඝන තත්ත්වයේ උපක්‍රම භාවිතා කරනවා. ඒ වගේම මේ ඝන තත්ත්වයේ උපක්‍රම චුම්බක මාධ්‍ය උපක්‍රම සහ ප්‍රකාශ මාධ්‍ය උපක්‍රම වලට වඩා වේගෙන් ඉතාමත් වැඩි. චුම්බක මාධ්‍ය උපක්‍රමවල තිබ්බ hard drive එකක් සහ මේ ඝන තත්ත්වයේ උපක්‍රමවල තියෙන SSD drive එකක් අපි ගත්තොත් එහෙම මේකෙදි මේ කම්පියුටර්ස් දෙකක් තිබ්බොත් එහෙම එකක hard drive එකක් සහ අනිත් එකේ SSD drive එකක් තිබ්බොත් අනිවාර්යෙන් මේ SSD drive එක තියෙන කම්පියුටර් එක තමයි ඉස්සෙල්ලාම on වෙන්නේ සහ ඒක තමයි ක්‍රියාකාරීත්වයෙන් වේගෙන් සහ සෑම දෙයකින්ම ඉහළ මට්ටමක පවතින්නේ. සාමාන්‍යයෙන් කම්පියුටර් එකක් on වෙන්න විනාඩි දෙකක් ගත වෙනවා නම් SSD drive එකක් තියෙන කම්පියුටර් එකක් on වෙන්න ගත වෙන්නේ තප්පර 3ක් හෝ 4ක් වැනි කාලයක්. USB flash drives අපි pen drives කියලා කියන ඒ වගේම memory cards මෙන්න මේ දේවල් අයිති වෙන්නේ මේ ඝන තත්ත්වයේ උපක්‍රම එහෙම නැත්නම් solid state devices යටතට. නමුත් solid state drive කියලා අපිට hard disk එක වගේ එක වෙනුවට දැන් අලුතෙන් drive එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මම කලින් කිව්වෙත් ඒක ගැන hard disk එකට වැඩිය ප්‍රමාණයෙන් කුඩා නමුත් ඉතාමත් වේගයෙන් ක්‍රියාත්මක වෙන
මතකයක් තමයි මේ SSD drive කියලා කියන්නේ. ඒ වගේම SSD drives වලත් අද වෙන විට විවිධ කාණ්ඩ සහ වර්ග නිකුත් වෙලා තියෙනවා. ඉතින් NVMe M.2 drives කියලා මේ වගේ drives ඇවිල්ලා තියෙනවා hard disk වෙනුවට. ඉතින් මේවා ප්‍රමාණයෙන් ඉතාමත් කුඩායි. සමහර SSD මේ NVMe drives අපිට RAM එකක් වගේ බලා ගන්න පුළුවන් ඉතාමත් කුඩා විදිහට නිර්මාණය කරලා තියෙනවා. ඉතින් කුඩා වුණත් මේවායේ කිසිම සෙලවීමක් වෙන්න. ඒක නිසා තමයි ඝන තත්ත්ව උපක්‍රම කියලා කියන්නේ. නමුත් මේවායේ දත්ත ගබඩා කිරීම, කියවීම, ලිවීම මේ සියල්ලම අනිත් මාධ්‍ය වලට වඩා ඉතාමත් වැඩි. ඉතින් අද දෙවනි පාඩමේ දෙවනි කොටසෙන් අපි කතා කරා පරිගණකයේ ක්‍රියාකාරීත්වය සහ සැකැස්ම, ඒ වගේම මධ්‍ය සැකසුම් මේකකයේ සහ මේ පරිගණක මතක ගැන. ඉතින් මං හිතනවා ඔයගොල්ලන්ට මේ පාඩම හොඳින් තේරුම් යන්න ඇති කියලා. ඉදිරියටත් මේ වගේ පාඩම් අරන් එන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඔයගොල්ලන්ට තාක්ෂණය සම්බන්ධ වීඩියෝසුත් අපේ channel එක ඔස්සේ බලන්න පුළුවන්. ඉතින් channel එක subscribe කරන්න කියලා ආරාධනා කරන ගමන් අදට මෙතනින් පාඩම අවසන් කරනවා. ඔයගොල්ලෝ ඔක්කොටම සුබ දවසක්.